දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. අද උතුම් විනර පුරපසළොස්වක පොහොය දවසේ සුපුරුදු පරිදි අපි මතක් කළ ආකාරයට ධර්ම සාකච්ඡා වැඩසටහන ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන මේ වෙලාවේදී එම කටයුත්ත සඳහා අපි ගෞරවපූර්වකව පාදාභිවන්දනයෙන් යුක්තව ආරාධනා කරන්නට දුනා. අවසරයි ගම්පහ හෙට්ටියදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත කැටවල හේමාලෝක ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ අපි පාදාභිවන්දනයෙන් යුක්තව පිළිගන්නවා. විශේෂයෙන්ම මේ කාලය අපිට ගත වෙන්නේ තීරණාත්මක විදිහට. සමහර වෙලාවට කෙනෙකුගේ හිතේ කිසිම සතුටක් නැති කාලයක් ගත කරන පිරිස් ඉන්නවා. සමහර කෙනෙක් බොහොම සතුටෙන් ගත කරන අවස්ථාවල් තියෙනවා. එතකොට අපි හිතන්නට ඕනේ මේ සතුට කියන එක රඳා පවතුනේ කුමක් මතද කියලා. කෙනෙකුගේ අදහසක් ඇති වෙන්නට පුළුවන් සතුට කියන එක තියෙන්නේ මිල මුදල් මත කියලා. තවත් වෙලාවකදී කෙනෙකුට හිතෙන්න පුළුවන් සතුට කියන එක තියෙන්නේ හිතේ කියලා. සමහර වෙලාවට මුදලක් නැති කෙනෙක් සමහර අවස්ථාවන් වලදී දුකෙන් ඉන්න තැන් තියෙනවා. අධික ලෙස ධනය පොදි ගහගෙන ඉන්න පිරිස් සමහර අවස්ථාවන් වලදී සතුටෙන් ඉන්න තැනුත් තියෙනවා. ඒ නිසා අපි ගෞරවනීය නායක හඳුරන් වහන්සේගෙන් මේ වෙලාවේදී දැනගන්නට ආසයි මේ කාල වකවානුවට අනුව ජීවිතේ නායක හඳුනේ සතුට පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ධර්මානුකූලව අපිට ඒ සඳහා අවවාදයක් ලබා දෙනවා නම් හොඳයි කියලා මතක් කරගන්න. පූජනීය අපේ කැලණියේ වේවැල් දුව ශ්‍රී ඥාන විමලාරාම විහාරවාසී ඔගේ මීගමුව ශ්‍රී මේදංකර පිරිවෙනෙහි ගරුකටයුතු පරිවෙනාධිපති දුරන්දර ශාස්ත්‍රවේදී දලුගම සමිත ඥාන ස්වාමින්දයන් වහන්සේට අපේ ආශිර්වාදයේදී පිරිනමමින් සතුට උපදවා ගැනීම සඳහා අපේ සිත මූලිකාංගයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණාව අපි මූලික වශයෙන් සාකච්ඡා කළොත් හොඳයි කියලා මම හිතනවා. එතකොට මේ සතුට පවතින ප්‍රධාන කේන්ද්‍රස්ථානයේ හැටියට අපිට හඳුන්වන්න පුළුවන් අපේ හාමුදුරුවනේ සිතයි. සිත පිළිබඳව අපි පළමු කොට අවබෝධයක් ලබා ගැනීම හොඳයි කියලා මම කල්පනා කරන්නේ. දැන් මේ සිත හා ආශ්‍රය කරගත්ත වචන කීපයක් අපිට ඒකට තේරුම් කර ගැනීම වැදගත් කියලා මම හිතනවා. සිත, මනස, විඥාණය කියන මේ පියවර තුන වගේම ප්‍රඥා කියලා කියන්නේ මේ සිතේ තවත් එක්තරා මට්ටමක්. අපි ඒක ටිකක් සරලව මේ විදිහට හිතුවොත් සියල්ල තරකොට අල්ලාගත් විට සිතට සිත කියා කියනු ලැබේ. එතකොට සිත කියන එකට අකුරු දෙකක් තියෙනවානේ. සී කියන්නේ සියල්ල, ත කියන්නේ තද කරනවා. සියල්ල තදකොට අල්ලාගත් විට සිතට සිත කියා කියනු ලැබේ. එතකොට සිතින් බාහිර ලෝකයේ අරමුණු අල්ලා ගත්තහම ඒ අරමුණු එක්තරා ක්‍රමවේදයක් අනුව මනසේ ගබඩා වෙනවා. අපි ඒකට මේ විදිහට කිව්වොත් වඩා පැහැදිලි වෙයි. මතකය න්‍යාය අනුව සකස් වී මනසයයි කියා කියනු ලැබේ. සිත කියන්නේ එකක්, මනස කියන්නේ එතකොට තවත් ඒකේ තවත් ප්‍රභේදයක්. එතකොට විඥාණය කියන්නේ තවත් ප්‍රභේදයක්. විශේෂයෙන් ඥානනය කරන විට විඥාණයයි කියනු ලැබේ. එතකොට ඒ සියල්ලම ප්‍රවේදගත කරලා විශ්ලේෂණය කරලා හඳුනා ගන්න එක්කෙනාට කියනවා ප්‍රඥාවන්තයා. ඒ කියන්නේ සිතේ ඒ ප්‍රභේදයට කියන්නේ ප්‍රඥා කියලා. ප්‍රභේද කොට ඥානනය කරන විට ප්‍රඥාවයයි කියනු ලැබේ. මේ තමයි සිතේ විවිධ පියවරවල්. එතකොට අපි නැවත ආරම්භයට ගියොත් මේ ලෝකයේ තියෙන සියලුම අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු ඒ කිව්වේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු ටික තමයි
අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියන්නේ. එතකොට මේ බාහිර ඉන්ද්‍රියන් අපේ අරමුණු වෙත බාහිර අරමුණු අපේ ඉන්ද්‍රියන් වෙත ගැටෙන විට අපේ හිතේ ඇති වෙන සංවේදීතාවයන්. ඒ සංවේදීතාවයන් තුල සතුට කියන එක ලැබෙනවා නම් අන්න අපි ඒක හිතින් ගත්ත සුභවාදී අරමුණක් හැටියට අඳුර ගන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලි වෙන වැදගත් දෙයක් තියෙනවා. බාහිර අරමුණු වල නෙවෙයි සතුට කියන එක තියෙන්නේ. අරමුණු ගන්න හිතවල ස්වභාවයට අනුරූපවයි සතුට කියන එක රැඳිලා තියෙන්නේ. දැන් කෙනෙකුට සමහර ආහාරයක් ගත්තාම ඒ ආහාරය එයාට හරි සතුටක් ගෙන දෙන එකක් වෙන්නට පුළුවන්. මොකද එයාගේ චිත්ත ස්වභාවයට අනුව හා කාය ස්වභාවයට අනුව. තව කෙනෙකුට ඒ ආහාරයම දුන්නොත් ඒ කියා නීරසයි කියාවි. මොකද හේතුව අර එකම බාහිර අරමුණ ආහාර එකයි. ගන්න දෙන්න දෙආකාරයකට තමයි ඒක අත්විඳින්නේ. ඒ කිව්වේ කෙනෙකුට ඒකෙන් සතුට උපදිනවා, තවත් කෙනෙකුට ඒකෙන්ම අසතුට උපදිනවා. අන්න ඒ නිසා මේ සතුට කියන එක පවතින්නේ අපේ හැමදෙරුවනේ බාහිර අරමුණු ගන්නා ස්වરૂපය අනුවයි. එතකොට අපේ සිත විසින් ගනු ලබන ඒ අරමුණු නිසා හිතෙහි හටගන්නා සංවේදීතාවය ධර්මයේ තුල හඳුන්වනවා පියවර තුනකට හේවනා. මොකද්ද? සුඛ සංවේදීතාවය, දුක්ඛ සංවේදීතාවය සහ උපේක්ඛා සංවේදීතාවය. ඒ කිව්වේ හිත තුල හිත පිනායන ප්‍රීතියක් ඇති වෙනවා නම්, පාමොජ්ජයක් ඇති වෙනවා නම් ඒක සතුටුදායක අරමුණක් ඇත්තට. එතකොට ඒ සිත තුළම අර මා කිව්ව විදිහට තවත් කෙනෙකුට නැත්තම් එකම පුද්ගලයාට වෙනත් අරමුණක් ගත්තම ඒක දුක්ඛදායක අරමුණක් වෙන්න පුළුවන්. සමහරට එකම අරමුණ තුළ සතුට දුක කියන එක රැඳිලා තියෙන්නත් පුළුවන් හිතේ ස්වභාවය අනුව. අපි දැන් නිකන් සරල ගමේ කතාවට අපි කියනවා අතිරහ වුණත් කාගෙන ගියොත් තිත්තයි. අතිරහ කියන්නේ බොහොම ඉහළම රහක් තියනවා කියන එකනේ. නමුත් ඒක කාගෙන යනකොට තිත්ත බවක් දැනෙනවනේ. අන්න එතන එකම අරමුණ එකම පුද්ගලයා දෙආකාරයකට ගන්නකොට ඒකට හිත ප්‍රතික්‍රියා කරන ආකාරයේ දෙආකාරයි. ඒ ප්‍රතික්‍රියා කරන ආකාරය අනුව එකවරකදී සමහර අරමුණකින් සතුට උපදිනවා, තව සමහර අරමුණකදී දුක උපදිනවා. සමහර අරමුණකදී වඩා ප්‍රියජනනීය හැඟීමක් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සතුටක් උපරිම වශයෙන් පහළ වෙන්නේ නැහැ. නමුත් අන්තයට ගිය තරමේ තද දුකක් පහළ වෙන්නේ නැහැ. ඒකත් හිතේ ස්වභාවය. එතකොට කිව්වා අපි ඒකට උපේක්ෂා සංවේදීතාවය නැත්නම් උපේක්ෂා වේදනාව. මේ සංවේදීතාවය කියන වචනේ පාවිච්චි කළේ මම වේදනාව කියන එක සිහිපත් කරන්නට. අපිට තවත් කාරණයකින් මේක විස්තර කරන්න පුළුවන් නේද? ඒ කිව්වේ දැන් අපේ හැමෝටම අපි සමහර වෙලාවට කියනවා හිත ඇතනම් පත කුඩා. අපිට හිතේ සන්තෝෂය තියෙන වෙලාවට ආහාරයක් නොගත්තත් බඩ පිරීලා. අපි ඒකට කියන්නේ හිත පිරීලා කියලානේ. එතකොට හිත පිරුණු තැනක අපේ හිත නිතර පවත්වගෙන යන්න පුළුවන් නම් බාහිර ලෝකයේ තුල එන මොන ආකූල ව්‍යාකූල තත්වයකදී වුවද අපට පුළුවනි හිත සතුටෙන් පවත්වාගෙන යන්න. මේක තමයි අපේ හිතේ ස්වභාවය කියන එක තමයි අපේ හඳුරන්නේ ඊටාම සැකවින් තේරුම් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. තවදුරටත් අපි සිත පිළිබඳවත් ඉදිරියට සාකච්ඡා කරමු. ඒ අපේ හඳුරන්නේ ඊටාමත්ම පැහැදිලි පිළිතුරක් අපේ හාමුදුරුවෝ ලබා දුන්නා. සිතේ සතුට ඇති කරගන්න ඕනේ කොහොමද? අපිට මේ කාලයට අනුව සිත සකස් කරගන්න ඕන කාරණාව පිළිබඳව අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ මනාව ඒ පැනයට පිළිතුරු ලබා දුන්නා. නායක හාමුදුරනේ මම දැනගන්න කැමතියි දැන් මේ කාලයට අනුව ගොඩාක් කෙනෙකුට කාලේ මදි. දැන් සමහර අය කියනවා මේ දවල් වෙනවා දන්නේ නැහැ. රෑ වෙනවා දන්නේ නැහැ. සමහරලාට සමහර අය ජීවිත කාලේ දැන් මට 35යි මට 40යි මං 40කදී කරපු දෙයක් නැහැ. සමහරලාට තව සමහර අය කියනවා අනේ ස්වාමින් වහන්සේ මට පන්සලට යන්න වෙලාවක් නැහැ. පින් කරගන්න වෙලාවක් නැහැ. බණක් අහන්න වෙලාවක් නැහැ කියලා සමහර අවස්ථාවන් වලදී අපිට කියන අවස්ථා තියෙනවා. ඒ අතර නායක හඳුනන කිසිම කෙනෙක් කියන්නේ නැහැ මට ටීවී බලන්න වෙලාවක් නැහැ. මට මේ ටෙලි නාට්‍යයක් බලන්න වෙලාවක් නැහැ.
ක්‍රිකට් ක්‍රීඩාවක් කරන්න මේ නරක වැඩක් කරන්න වෙලාවක් නැහැ කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒ නිසා නායකයන්ි කොහොමද අපි මේ දවසේ කාලසටහන කළමනාකරණය කරගන්නේ? දැන් අපි දන්නවා තුන් ලෝකයේම ශ්‍රේෂ්ඨත්වයට පත්විච්ච බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා කරේ කාලසටහනක් හදාගත්ත එක. කොහොමද අපිට නායක හඳුන්නේ මේ ජීවිතයට කාලය කියන එක කළමනාකරණය කරගන්නේ? අපේ සමිතිඥාන හමුදුරුවනේ අපිට මතකයි නේද බංගේ බුදුහාමුදුරුවෝ සමස්ත ජීවිතය පිළිබඳව ජීවිත කළමනාකරණය පිළිබඳව කරපු වටිනා දේශනයක්. අචරිත්වා බ්‍රහ්මචර්ය. අලද්දා යොබ්බනේ දනං. ජින්න කොංචාව ජායන්ති කීන මච්ච හේවපල්ලේ. මිනිස්සු ඉගෙන ගන්න කාලයේ ඉගෙනීම සඳහා කාලය වෙන් කරගත යුතුව තියෙනවා. ඒ වගේම යෞවන වියේදී තරුණ කාලෙදී ගතට හිතට හයිය තියෙන කාලෙදී ජීවිතයේ හැමදාටම ස්පාසුවෙන් ගත කරන්න ඕන කරන ධනෝපායන මාර්ග කෙරෙහි හිත යොමු කරගෙන ඒකේ රැකී ආරක්ෂාවක් කරමින් සල්ලි හම්බ කරන්න කියන එකයි සරලව කිව්වොත්. අලද්දා යොබ්බනේ දන කෙනෙක් යෞවන කාලේ යමක්කමක් හරි හම්බ කරගන්න නැතුව අලසව ජීවත් වුණොත් ජීවිතයේ අන්තිම කාලෙදී හරියට මඩේ දිච්ච කොස්වාලි හිණියෙක් තැවෙනවා නම් යම් ආකාරයකට වයසට ගිය කොස්වාලි හිණියෙක් ඉගිල ගන්න බැරුව ඒ වගේ ජීවිතය තුළ තැවීමේ ඇති වෙන බව මගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මම හිතන්නේ භාග්‍යතුන් වහන්සේ තරම් හොඳ හැම ක්ෂේත්‍රයක් පිළිබඳව කළමනාකරණය කළ කෙනෙක් තවත් ලෝකයේ ඇත්තේ නැහැ. අපිට ඒකම තමයි අපේ ජීවිත කළමනාකරණයට උපදෙස් ගන්න තියෙන හොඳම මාර්ගය. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ අපි දන්නවා දවස කොටස් 5කට බෙදලා දිවාරය දෙකම උන්වහන්සේ අත්චර්යාව තුලත් ලෝකාර්ථයාව තුලත් තමන් වහන්සේගේ ජීවිතය මෙහෙවනු ලැබුවා. මනුෂ්‍ය ලෝකයේ විතරක් නෙමෙයි ලෝකාර්ථයාව යෙදෙනකොට දේවතාවන්ටත් කාලයක් වෙන් කරලා තිබුණා. තමන් වහන්සේ කොයි වෙලාවකවත් මැසෙවිලි නැගුවේ නැහැ. අනේ මට මේ චාරිකාවේ දෙන්න තියෙනවා ඒ නිසා මට මේ වැඩේ කරගන්න වෙලාව මදි වුණා කියලා කවදාවත් කතා කළේ නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේ සියල්ලම කාලසටහනක් අනුව කටයුතු කළා. අපේ මිනිස්සුන්ට ජීවිතේ දවස ගෙවා ගන්න පුළුවන් වුණොත් උදේ ඇති කර ගන්නා වූ මනස සැලැස්ම තුල හැම කෙනෙක්ම හැම දෙයක්ම කළ යුත්තේ යම්කිසි සැලැස්මක් ක්‍රමවේදයක් ක්‍රම රටාවකට අදාළවයි. දැන් බලන්න තවත් උදාහරණයක් මම කියන්නම් භාග්‍යතුන් හදගේ කළමනාකරණය පිළිබඳව පිරිස් කළමනාකරණය පිළිබඳව දීච්ච අවබෝධය. අපි ටිකක් පුළුල් ලෙස මේ කාරණේට බැසගත්තාම හුඟක් හොඳයි අපිට ධර්මාවබෝධයත් විවිධ පැතිවලින් අපට ලැබෙනවා. විශේෂයෙන් අපේ දරුවන්ටත් මේක හුඟක් ප්‍රයෝජනවත් සාකච්ඡාවක් වේවි. කරුණු ගොනු කරගන්න සදහැවතුන්ටත් හුඟක් ප්‍රයෝජනවත් සාකච්ඡාවක් වේවි. දැන් භාග්‍යතුන් වහන්සේ වදාරනවා චරත වික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. ඒ වාක්‍ය කිව්වේ ලෝකයට හිත පිණිස සුව පිණිස අනුකම්පා පිණිස වහන්සේලා සේවාවේ දෙන්න ඕන. මා ඒකේන ද්වේ අගමිත්ත. එකමගක හැබැයි දෙන්නෙක් යන්න එපා. දැන් හිතියේ සීමාසහිත පිරිසක් නේ. එතකොට සීමාසහිත පිරිසකින් අසීමිත සේවාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් 60 දිනකට වඩින්නේ කිව්වේ 60 දිශාවකට. දැන් අපිට මේකෙන් පේනවා කෙනෙකුට දවසේ රාජකාරිය ඉදලා කටයුතු කරන්න සිද්ධ වෙනවා කියලා පැය 8ක් ගෙදරට යන්න එන්න සේවා ස්ථානයේ ඉඳලා පැය 2ක කාලයක් යනවා කියමු. එතකොට පැය 10ක් දවසින් ඒ කාලය අවසానයි. ඊටු ටික තුල තමයි තමන්ගේ කායික පහසුව වෙනුවෙන් කායික අභ්‍යාස වල දෙන්න. ඒ වගේම හෙට දවසේ තියෙන වැඩ ටිකට අද සූදානම් වෙන්න. මේකට තියෙන බොහොම සීමාසහිත කාලයක් ඔය අතරත බොහොම වෙහෙසටපත් වෙලා සේවය කරන එකට කෙටි විවේකයකුත් ඕනේ. ඒ විවේකයේ වෙනුවෙන් සමහර වෙලාවට කෙනෙකුට කටයුතු කරන්නට විවේකයක් ලබන්නට කාලය නැති වෙන්න පුළුවන්. හැබැයි අපට අපේ කටයුතු තව ටිකක් ඉක්මන් කරගන්න පුළුවන් වුණොත් දැන් අපි හිතමුකෝ සමහර කෙනෙක් උදේ වැඩට යනකොට වාහනයට දුවන්නේ බස් එකට නගින්න දුවන්නේ ගෙදර ඉඳලා හැමින් නෙමෙයි. හරි අධිවේගී ගමනක්. මොකද පරක්කු වෙලා හැරිලා. අපිට කාලය පිරිමහ ගන්න ඕන නම් සියලු වැඩ සැලසුමක් අනුව කරන්න ඕන නම් අපි වෙනදා අපිට දැනෙනවා නම් 5ට නැගිටලත් අපේ කාලය මදි කියලා. අපිට අඩු කරන්න වෙන්නේ අර නිදා ගන්න තියෙන කාලේ.
එයා රාත්‍රී 4ට පාන්දර 4ට අවදි වෙන්න ඕනේ. අවදි වුණාම පැයක් තියෙනවා තව අර සවස කරන කායික අභ්‍යාස ටික කරන්න දවල් කාලෙන් කාලය ගන්නවට වඩා වෙනත් බොහෝ කටයුතු වල දෙන්න දවල් කාලෙන් කාලය ගන්නවට වඩා බොහොම පහසු එකක් පාන්දරින් ඒ කාලය වෙන් කරගන්න එක. ඒ වගේම රාත්‍රියේහි අපි වෙහෙසයි කියලා 7ට නිදා ගන්නවා නම් අපිට රාත්‍රියෙන් මේ කාලේ ගන්න පුළුවන් 8:00 9 වෙනකන් අපිට අපේ තියෙන කාර්යබහුල ජීවිතය නිසා ඉතිරි වැඩ කටයුතු වලට අපට කාලය වෙන් කර ගන්න පුළුවන් නම් ඕනෑකම තියෙන එක්කනට කාලකණමනාකරණය කරන්න පුළුවන්. අපේ හැමදෙරෝ සිහිපත් කළා වගේ ඒගොල්ලන්ට ටෙලි නාට්‍යයක් බලන්න වේවා වෙනත් මොන හරි විනෝදාස්වාද කටයුතු වෙනුවෙන් ඒවා කවදාවත් වෙලාව මදි කියලා කියන්නේ නැති තරම්. ඒකට වෙලාව අපි හදා ගන්නවා. නමුත් මේ අත්‍යවශ්‍ය කාරණාවන් සඳහා දෙලොව අභිවෘද්ධිය උදාපත් කර ගැනීමට උවමනා කරන කාරණාවන් සඳහා කාලයයි වෙන් කර ගැනීමට අපහසුවක් තියෙනවයි කියලා නිතර මැසිවිලි නගන්නේ. ඒ නිසා මේ ජීවිතය තුළ කිසියම් දෙයක අලාභ වීමක් ගැන හිතා පසුතැවෙනවට වඩා තියෙන දෙයින් ප්‍රයෝජන ගන්න කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. අපි සරල කතාවකින් කිව්වොත් එහෙම අඳුරට බැන ඉන්නවට වඩා එක ආලෝකයක් දැල්ලන්න කියලානේ කිව්වේ. ඒ නිසා අපිට පුළුවන් නම් කාලේ මදි කාලේ අපහසුයි යහවලා නිසා කාලේ හුඟක් ගියා. ඒ ආකාරයට අපිට කාටවත් චෝදනා කරන්න නැතුව කාලයට දොස් පවරින්න නැතුව ඒ කාලයේ උපරිම වශයෙන් අඩු කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් දැන් අපි උදාහරණයකට අපි හිතමු අපිට වැඩ රාජකාරී ගොඩක් තියෙන වෙලාවක ආගන්තුකෙක් ආවා. ඉතින් ඒ ආගන්තුකයා අපි හිතුවේ විනාඩි 15කින් 20කින් ඒ ආපු කාරණේ කතා කරලා පිටත් වෙයි. නමුත් එයාගේ කතාව අවසානයක් නැහැ. පැයකමාරක දෙක විතර කාලයක් ගත වුණා කියලා අපි හිතමු. දැන් අපේ ඇත්තෝ කියන කතාව ඇත්තයි. ඉතිරි වැඩ ටික කරන්න තීච්ච කාලය මදි වුණා. නමුත් ඒක පාඩුවක් කරගන්න නැතුව අර මං වගේ අපි විවේක ගන්න තියෙන කාලෙන් තමයි තව ටිකක් කැප කරගන්න ඕනකම තියෙනවා නම් ඕනෑම දෙයක් අපට අංග සම්පූර්ණ කරමින් කාලය කළමනාකරණය කරගෙන වැඩ කරන්න පුළුවන් කියන කාරණාව තමයි අපට භාග්‍යතුන් වහන්සේ විසින් ලබා දෙන මේ පණිවිඩයෙන් සඳහන් වෙන්නේ. එහෙමයි නායක හඳුරන්නේ. නායක හඳුරන්නේ මේ දවස්වල බොහෝ දෙනෙකුට නිවසෙන් එළියට යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර වෙලාවට පින්දහම් කරන්න නිවසෙන් එළියට යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නායක හඳුනන්නේ මේ නිවසේ ඉඳලම පින්දහම් සිද්ධ කරගන්න පුළුවන්ද කියන කාරණාව. දැන් සමහර වෙලාවල් වලට සමහර අය තමන්ගේ නිවසේ තියෙන බුදු පිළිම වහන්සේට වඩා සමහර වෙලාවල් වලට බොහෝ දුර බැහැර තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේට ලොකු ගෞරවයක් දක්වනවා. එතකොට නායක හඳුනන්නේ දැන් අපි හිතන්නට ඕනේ නේද කොතනක තිබුණත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව බුදුරජාණන් වහන්සේම තමයි. එතකොට සමහර වෙලාවල් වලට කෙනෙක් පින්දහම් කරගන්න අපිට එළියට යන්න විදිහක් නැහැ. ගෙදර ඉඳලා පින්දහම් කරන්න හොඳ නැහැ. දැන් සමහර ලාට නායකන්නේ පිරිත් සූත්‍රයක් කිව්වත් සමහර අය අතර ප්‍රශ්නයක් තියෙනවා අපෙන් අහන වෙලාවල් තියෙනවා ස්වාමින් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ ගෙදර කිව්වට කමක් නැද්ද කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී නායකහනේ කොහොමද අපි නිවසේ ඉඳලම දැන් අද උතුම් පුරපසළොස්වක පොහොය දවසක් උදෑසන නිවසේම සිල් සමාදන් වෙච්ච පිරිස් ඉන්නවා. නිවස තුලදීම පින්කමක් සිද්ධ කරගන්නේ කොහොමද? තමන්ගේ සිත මුල් කරගෙන සිත පිරිසිදු කරගෙන ඒ ආගමික වත්පිළිවෙත් වතාවත් ඉෂ්ට සිද්ධ කරගන්නේ කොහොමද කියන කාරණාව ගෞරවනීය නායක හඳුරන් වහන්සේගෙන් දැනගන්නට කැමතියි. ඇත්තට මේක අපේ හැමදෙරෝනේ කාලීන වශයෙන් අපි පැහැදිලි කළ යුතු ඉතා වටිනා තැනකට අපේ හැමදෙරෝ මේ සාකච්ඡාව අවතීර්ණ කළා කියලා මම හිතනවා. මේ රටේ පවතින වසංගත ස්වභාවය අනුව බොහෝ විහෙර විහාරස්ථානවල අද දවසේ වුණත් අපට සිදු වෙලා තිබෙනවා පිරිසගෙන් හිස්සුණු පුණ්‍ය භූමියක සිට සමහරට විවිධ තාක්ෂණික මෙවලම් භාවිතා කරලා ඒ අයට සූම් තාක්ෂණය වැනි තාක්ෂණ හරහා වැඩසටහන් සේන්දු කරන්න ලං කරන්නට අවස්ථාව සැලසීලා තියෙනවා. නමුත් එහෙම නැති ඇත්තොත් මේ රූපවාහිනියේ මේ මාධ්‍ය තුල බොහොම ආදරෙන් ගෞරවයෙන් අපේ හාමුදුරන්ගෙන් උදෑසන සිල් පිහිටලා ඊටාම ගෞරවයෙන් අපි පවත්වන සම්බුද්ධ පූජා ආදී පින්කම් වලට සම්බන්ධ වෙනවා. තමන්ගේ ගෙදර බුද්ධ ප්‍රතිමාව අභියස
පහන් දල්වාගෙන උදෑසනට ශීර පායාස දාන වස්තු පූජාව සිද්ධ කරගෙන අතිරේක සියලු වත් පිළිවෙත් සම්පූර්ණ කරගෙන අද දවසේ බොහෝ සදැහැතියන් ඉවස තුළ ඉඳලා කාලය ගත කරනවා. වැදගත් වෙන්නේ මේ සම්බුද්ධ ශාසනයේ ස්ථානය නෙවෙයි ඇත්තටම. సంతානයයි වැදගත් වෙන්නේ. බොහෝ දෙනෙකුට තියෙන බොහෝ ප්‍රශ්නයක් හැටියට බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් හැටියට මේක විවිධ පැති වලට අපට විහිදුවලා කතා කරන්න පුළුවන්. දැන් සමහර කෙනෙකුට මිත්‍යා මතයක් තියෙනවා. ගෙදර බුදුන් ඇඳලා, ගෙදර බුද්ධ පූජා කරලා, ගෙදර පිරිත් කියලා. මියගේ ඥාතීන්ට ගෙදර ඇතුලේ පින් දෙන්න හොඳද නැද්ද කියන එක. බොහෝ වෙලාවට මගේ පුත් අහනවා අපේ හැමදෙරෝනේ මේ සමහර අය කියනවා මේ ගෙදර ඉඳලා මියගේ ඥාතීන්ට පින් දෙන්න හොඳ නැහැ කියලා. මං කියනවා එහෙනම් ඉතින් ගෙදර බුදුන් වැඳලා කැලේට ගිහින් තමයි පින් දෙන්න වෙන්නේ. ඒ මිත්‍යා අදහස් පින්වත්නි මැරිච්ච අය ගෙදරට එයි දිගටම පින් දෙන්න පුරුදු වුණාම ඒගොල්ලෝ ගෙදර ඉන්න අයගේ ජීවිතවලට බලපෑමක් ඇති කරයි ආදි වශයෙන් නොඑක ආකාර මිනිසුන්ගේ මිත්‍යා සිතුවිලි තියෙනවා. දැන් අපි සාමාන්‍ය කතාවේදී අපේ හාමුදුරුවන් වහන්සේගේ ප්‍රශ්නය තුලම අන්තර්ගත වුණාර කොතැනක පිඳුවත් මොළදින් උදෙසා. දැන් ඔබ දනදා මාලිගාවට ගිහිල්ලා අද දවසේ එහි තේවාවට සම්බන්ධ වුණත් ඔබ ගෙදර ඉඳලා දනදා හාමුදුරුව වන්දනා කළා. ආනිසංසයේ කිසි වෙනසක් නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ අපට වදාරලම තියෙනවා තිත්තන්තේ නිබ්බුතේ ചാපි. සමේ චිත්තේ සමම් පලං. යම් කිසි කෙනෙක් යම් කාලයක යම් තැනක රැඳී සිටිනවාද ඒ රැඳී සිට බුදුගුණ මෙනෙහි කරනවාද සම්බුද්ධ පූජාවට මල් මිටක් නමුදු පූජා කරනවාද සමම් පලං. ඒ භාග්‍යතුන් වහන්සේ එදා දැකලා භාග්‍යතුන් වහන්සේට දෝතින් කරන ලද පූජාවක සම්පූර්ණ ආනිසංස ශක්තිය අදත් ලබා ගන්නට පුළුවන්. ඒක කොතැනක පිඳුවත්, ගෙදර ඉඳලා පිඳුවත්, පන්සලට ගිහින් පිඳුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකේ ආනිසංසදායක තත්වයේ සම්පූර්ණයෙන්ම පින්නත් ඔබට හිමි වෙනවා. විහාරස්ථානයකට යන්නට තිබෙනවා නම් හොඳයි. හේතුව සමහරට පොඩි දරුවෝ, ගෙවල් වල තවත් සිල් සමාදන් නොවුණු පිරිස් නොඑක ආකාර කටයුතු වල ගෙදර යෙදිලා ඉන්නට පුළුවන්. ගෙදර සද්ද බද්ද ඇහෙන්න පුළුවන්. නමුත් එබඳු වෙලාවක පොඩි අපහසුයක් එන්න පුළුවන් සිල් සමාදන් වෙලා භාවනා කරන යෝගියෙකුට භාවනා මධ්‍යස්ථානයක් ඇරෙන්නට. අපි ඒක දිහත් උපේක්ෂාවෙන් බලන්න ඕන. නමුත් ගෙදර ඉන්න අය දැනුවත් වුණොත් අද අපේ අම්මා, අපේ තාත්තා, අපේ ආච්චි, අපේ සීයා සිල් සමාදන් වෙලා ඉන්න දවස. පුංචි දූල පුතාලත් හිතන්න ඕනේ අපි පින්කමක් කරගන්න කෙනෙකුට බාධා කළොත් ඒක ලොකු පාපයක්. ඒ නිසා අද අපි මේ පොයේ දවසේ ඔබිනව දඟලන්නේ නැතුව, කෑ ගහලා කතා කරන්නේ නැතුව, වෙනත් ශබ්ද නගලා නොඑක ආකාර දේවල් සජ්ජායනා කරන්නේ නැතුව, ධර්මයේම සජ්ජායනා කරන හඬ මේ ගෙදර තුලේ නිකුත් කරන්නට අපි සීයත් එක්ක, ආච්චිත් එක්ක, අම්මත් එක්ක, තාත්තත් එක්ක අපි සම්බන්ධ වෙනකොට හිතනවා කොච්චර වටිනවද. එතකොට සමහර කෙනෙක් සමහර තෝරාගත්ත පිරිත් සූත්‍ර දේශනා පිළිබඳව ගෙදරදී දේශනා කරන්නත් ලොකු බයක් දක්වන අපේ හැමදෙර ශ්‍රීපත් කළා වගේ සමහර කෙනෙක් කරණීයමිත සූත්‍රය දේශනා කරන්න හොඳද නැද්ද කියලා අහනවා. සමහර කෙනෙක් ජලනන්දන පිරිත් දේශනා කරන්න හොඳද නැද්ද කියලා අහනවා. ධර්මයේ තුල තියෙන්නේ ඇත්තටම පිරිත් දේශනා තුල තියෙන තුනුරුවන්ගේ ගුණය. ඒ ගුණ සත්‍ය ක්‍රියා කිරීමයි කරන්නේ. ඒ නිසා කොයියම්ම පිරිත් දේශනාවක් වුණත් ගෙදරක දේශනා කළත් ඒ වගේම සමහරට එළියට බහැලා වත්තේ පිටියේ නිදහස් තැනක ඉඳගෙන පිරිත් ටික දේශනා කළා. කිසි ගැටලුවක් නැහැ. මනස තුළ අවශ්‍ය ශ්‍රද්ධාවත් අරමුණු ධර්ම පිළිබඳව තියෙන ප්‍රීතිදායක හැඟීමත් විශ්වසනීයත්වයක් තමයි ඉතා වැදගත් වෙන්නේ. ඉතින් පින්නත් ඔබට විහාරස්ථානයේ ඉඳගෙන උපදවා ගන්න හැම පින්කමක්ම ඉතාමත්ම නොඅඩුව අංග සම්පූර්ණව ගෙදරදී සම්පූර්ණ කළත් ලබන්නට පුළුවන් කියන කාරණාව අපේ හැමදෙරෝනේ අපිට විශේෂයෙන් කියන්න පුළුවන්. එහෙමයි නායක හඳුන්නේ. නායක හඳුරු පැහැදිලි කරා වැදගත් වෙන්නේ ස්ථානය නෙමේ సంతානය කියලා. ඒ වගේම නායක හන්නේ අද කාලේ මේ ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල බොහෝම අමාරුයි කියන ප්‍රශ්නය. ආර්ථික වශයෙන් අපහසුතාවයන්ට පත්වෙච්ච අවස්ථා ඕන තරම් අපිට දක්නට ලැබෙනවා. ඒ தত্ত্বය යටතේ බොහෝ කෙනෙකුට නායක හඳුනේ පිනක් දහමක් සිද්ධ කරගන්න හැකියාවක් නැහැ. මේ පිනකට මුදල් වැය කරන්න හැකියාවක් නැහැ. එතකොට නායක හඳුනේ අපි කොහොමද මුදල් වැය කරන්නේ නැතුව අපිට පිනක් සිද්ධ කරගන්න පුළුවන්ද? දැන් අපි දන්නවා අපිට තියෙනවා කාලය කියලා කොටසක් තියෙනවා. ඊළඟට ශ්‍රමය කියලා කොටසක් තියෙනවා. මේ කාලය සහ ශ්‍රමය කියන එක වියදම් කරලා අපිට
පින්කමක් කරගන්න පුළුවන් නේද? දැන් ශ්‍රම දාන කියලා තියෙනවා. ඊළඟට ධර්ම දාන කියලා කොටසක් තියෙනවා. කෙනෙකුට හොඳ දෙයක් කියලා දෙන එක. මේ විදිහට නායක හඳුන්නේ මේ ධනය වියදම් නොකොට කාලය සහ ශ්‍රමය වැය කොට දානයක් හෝ මොනියම් හෝ පින්කමක් අපිට කරගන්න පුළුවන්ද කියන කාරණාව. ඔව් අපේ සමිතාන හඳුරන්නේ දැන් භාග්‍යතුන් වහන්සේ විසින් අපට ප්‍රධාන දන් දීම් 3ක් දේශනා කරලා තියෙනවා. එතකොට ඒ ප්‍රධාන දන් දීම් 3 හැටියට ආමිෂ දානය, අභය දානය, ධර්ම දානය කියන ප්‍රභේද 3 අපිට හරි පැහැදිලි. ඒ අතරත සැඟවුණු වටිනාම දානයක් තමයි අපේ හඳුරු සිහිපත් කරපු ශ්‍රම දානය කියන එක. එතකොට යමෙකුට අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය කැප කරලා උදව්වක් වෙන්න පුළුවන් නම් සමහරට කෙනෙකුට අතේ අරක වගේ මිල මුදල් නැහැ. ධනයෙන් හිඟ දුප්පත් මිනිස්සු. නමුත් අපට අපේ විමානවත්තු වගේ පොත් වහන්සේලාට හැරුණාම පේනවා මහදන සිටුවරු මහදන් දෙන වෙලාවේ ස්වාමීන් වහන්සේලාට වඩින්න පාර සරසපු ස්වාමීන් වහන්සේලාට වඩින්නට මාර්ගය සකස් කරලා දුන්නෝ. ඒ අය මහා ඉහළ ආනිසංස ලබාගත්තු අවස්ථා. අර සිටුතුමා සමහර වෙලාවට එයාගේ ධනෙ පාවිච්චි කරගෙන දන් දීම සංවිධානය කළා. දන් දුන්නා. නමුත් ඒ දිහා බලාගෙන තමන්ට කළ හැකි යම් කිසි දෙයක් ඇද්ද ඒ ටික කරපු දුගී දුප්පත් මිනිස්සු අප්‍රමාණ ලෙස සොම්නසටපත් වුණා. තමන් කළ පින්කමට භාග්‍යතුන් වහන්සේ හෝ වේවා බුද්ධ ශ්‍රාවක රහතන් වහන්සේලා වේවා ඒ වගේම කල්යාණ පුතඥ ස්වාමීන් වහන්සේලා ආනිසංස දේශනා කරද්දී ඉතින් ඉහළම ආනිසංසයක් මට ලැබෙනව නේද කියන කාරණාවෙන් සතුටු වුණා. ධනෙ තිබිලා නෙමෙයි. මම බොහෝ විට අපේ දායක දායිකාවන්ට ධර්ම දේශනාවට ආරාධනා කළාම මා කියන එකක් තමයි අපේ දෙපා දෝවණය කිරීමේ කටයුත්ත කරන්න අතේ මිල මුදල් නැති. වගේම සමහරට සමාජයේ ඉදිරියට කවුවත් ගන්නෙත් නැති. මුළු ගැන්නිලා ඉන්න. සමහරලාට අනිකොත් දිනවල මත් වතුර ආදී දේවල් නැඹුරු වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ අයට අවස්ථාව දෙන්න හාමුදුරුව වැඩ වෙනකොට දෙපා දෝවණය කරන්න. හාමුදුරන්ටත් පොඩ්ඩක් මේ ගැන මතක් කරලා තිබ්බොත් හාමුදුරුව ධර්ම දේශනාවේදී ඒකෙන් ලැබෙන චිත්ත පාරිශුද්ධිය සහිත ආනිසංස අග්‍ර ආනිසංස ලැබෙන ආකාරය පිළිබඳව දේශනා කරાવી. එතකොට සල්ලි තිබිලා නෙමෙයි. ඒ ඇත්ත තමන්ගේ ශ්‍රමයෙන් තමන්ගේ කාලය ඒ වෙනුවෙන් බොහොම කැප වෙලා එදා දවසේ තියෙන නොඑක අවශ්‍යතාවයන් පසකට දාලා අද මට හාමුදුරුව වැඩමවනකොට මුතු කුඩ යල්ලන්න තියෙන්නේ මටයි. පාවඩේ යල්ලන්න තියෙන්නේ මටයි. ඒ වගේම අහවල් ගෙදර පින්කම් ගෙදරක්. එහෙට ගිහිල්ලා අපි උදව් වෙන්න ඕන. මිනිස්සු කොච්චර එහෙම කරනවද පින්වත්නි? අනේ මහත්තයෝ අනේ නෝනා මට සල්ලි නැහැ. නමුත් මට තියෙන වැඩක් කිව්වොත් ඒක කරලා දෙන්න පුළුවන්. මං හරි ආසාවෙන් ඒක කරන්නේ. මම මිල මුදලක් ගැන බලාපොරොත්තු එහෙම නෙමෙයි ඒක කරන්නේ. මට පිනක් කරගන්න වෙන අවස්ථාවක් නැහැ. අන්න ඒ වගේ නොඑක ආකාරයට තමන්ගේ කාලය ඒ වෙනින් සමහරට ගත කරලා. එතකොට මේ ධනෙ මිල මුදල් තියෙන මේ ගැන කල්පනා කරන්න ඕන හැම වෙලාවෙම. මට හොඳ අත්දැකීමක් මතක් වෙනවා. කෝට්ටේ එක්තරා නිවසක දානයකට අපට ආරාධනා කළා. දැන් දානෙ වළඳලා ඉවරයි. අපි ඉතින් දුර ඈතට යන්නත් ඕන. දැන් තාම මේ අටපිරිකර තියෙනවා වෙනත් පරිස්කාරයක් තියෙනවා. දැන් පිරිකර පූජා කරන්න ගිහම කවුරුත් ඒ සඳහා සූදානම් වෙන බව පේන්නේ නැහැ. පොඩක් වටපිට බලනවා. මං ඇහුවා මේ දැන් අපි පිරිකර පූජා කරන වෙලාව නේද? දැන් පිරිකර ඉවර කරගන්නත් ඕන ටිකක් වෙලාවක් ගත වුණා. අපේ හන්දනේ පොඩ්ඩක් අනුකම්පා කරන්න ඕන. ඉතින් දැන් ටිකක් වෙලා හිටියා. කාරණේ කිව්වේ නැහැ. දැන් මේ ටිකක් කල් ගත්තේ මොකද දන්නවද? ඒ ගෙදර උයන්ඩ පිහන්න කුලියට වැඩ කරන්න උදව් වෙන්න ආපු අය ඉන්නවා. ඒ අහිංසක මිනිස්සුන්ට කවදාවත් අටපිරිකරක් පූජා කරගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් දැන් ඒ අයලව ගරු පිරිකරත් අෂ්ටපරිස්කාරත් පූජා කරවන්න තමයි මේ ගෙදර ප්‍රධාන මෑණියන් දරුවන් තාත්තගේ පින්කම ස්වාමියාගේ පින්කම කරන්නේ. ඉතින් අවසානයේදී ධර්ම දේශනාව සිද්ධ කරන්නට උනේ මටයි. මම ඒ ඇත්තන් කරගත්තු මේ සංඝසතු දානමය පින්කමේ සියලු ආනිසංස පරදෝලා අර අහිංසක ඇත්තන්ට තමන්ගේ දෝතින් මේ අෂ්ටපරිස්කාර පූජාව කරගන්න ඉඩකඩ සලසා දීමම අගය කරනු ලැබුවා. ඉතින් වරින් වර ඔය දේශනා කරන දේශනාවල් අහලා ඒ ගෙදර මෑණියන් ඒ දුප්පත් මිනිස්සුන්ට ගෙදරක තියෙන ලොකු කරපිංච ගහක්. ඉතින් ඔක්කොම බඩු ගෙනල්ලා පොලෙන්. නමුත් කරපිංච ගෙනාවේ නැහැ. එයාට දුප්පත්
අම්මට කතා කරලා කියලා තිනවා දානෙට ඔයා කරපිංච ගේන්න ඕන. ඉතින් හරි සන්තෝෂෙන් දානේ නෙමෙයි දාන වේල 10කට විතර ඕන ප්‍රමාණයට කරපිංච ගෙනල්ලා. මොකද එයාට තියෙන දේ. එතකොට සල්ලිම නෙමෙයි බලන්න. ධනය, ශ්‍රමය, කාලය, එයතන්ට ශ්‍රද්ධාව උපදවන පිළිවෙල ඒ ඔක්කොමත් එක්ක ලොකු පිංකමක්. දැන් භික්ෂුන් වහන්සේලා ගැන කතා කරනකොට අපේ ඇවතුම්, පැවතුම්, නැවතුම්, අපේ වඩින ගමන් විලාසය ආදී දේවල් දැක්කත් දුප්පත් කෙනෙකුගේ හිතේ පැහැදීමක් ඇති වෙනවා නම් ඒ පැහැදීම ඇති වෙන හිතේ මහා ප්‍රබල පිංකමක් ඇති වෙනවා. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පහඳුරන්නේ අපසන්නානං වා පසාදාය. පසන්නානං වා බිහියෝ භවය. පැහැදුණු අයගේ පැහැදීම වැඩි දියුණු වෙන ආකාරයට වැඩ කරන්න. එතකොට මේ පැහැදීම කියලා කියන එක මේ සල්ලි වියදම් කරලා කරන්න තියෙන දෙයක් විතරක් නෙමෙයි. සල්ලි වියදම් කරලා පින්කමක් කරන්නේ පැහැදීම ඇති ඇත්ත තමයි. නමුත් හිතේ පැහැදීම මුදල් ඇතුව හරි නැතුව හරි කරන්න පුළුවන්. එතකොට විශාල පින්කමක් සල්ලි වලින් කරන පින්කම වගේම බලගත් පින්කම් කොටසක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මිල මුදල් නැතත් අර උයන්ඩ පිහන්න උදව් වෙලා වේවා. දාන ගෙදරක වෙන කටයුත්තකදී වේවා. ඒ වගේම සමහර විට ගමේ පාර හදන එකට කෙනෙකුට ගල් දෙන්න පුළුවන්. තව කෙනෙකුට තාර ටික දාන්න වියදම් කරන්න පුළුවන්. නමුත් දුප්පත් මිනිස්සු බලා ඉන්නවානේ මං කොහොමද උදව් කරන්නේ? එනකොට ශ්‍රමයෙන් උදව් කරන්න පුළුවන්. දැන් ඉදිරියට යෙදෙන්නේ කටින පින්කම් කාලේ. එතකොට ධනෙ ඇති ඇත්තෝ ධනෙන් උදව් උපකාර කරાવી. පින්කම් අලංකාර කරાવી. පින් නැති ඔබ දැන් ඊළඟ පසළොස්වක පොහොය ඉඳලා විහෙර විහාරස්ථාන වලට යන්නට තරමට අපේ රටේ පසුතලයේ හොඳින් හැදුනොත් පන්සලේ තියෙන නොඑක ආකාර වත්පිළිවෙත් කරන්න තියෙනවා මේ කටින පින්කමට පූර්වාංගම පූර්වකෘත්‍ය වශයෙන්. පින් නැති ඔබට පුළුවන් කොතරම් සල්ලි තිබුණා මුදල් ඇතත් නැතත් ශ්‍රමයෙන් උදව් කරන්න ඕනේ. දැන් පින්නත් ඔබ දන්නවා අපේ භාග්‍යවතුන් වහන්සේ සුමේද තාපස හැටියට බොහෝ කෝටි ප්‍රකෝටි ගණන් පරම්පරා දෙක තුනක ධනයක් හිමි වෙච්ච කෙනෙක්. එතුමා සත්මහල් ප්‍රාසාදයට නැගලා කල්පනා කරනවා අනේ මගේ අම්මා තාත්තා බොහෝ ධනය මට ඉතුරු කරලා ගියා. අම්මා තාත්තට එයාගේ මව්පියෝ බොහෝ දේවල් ඉතුරු කරලා ගියා. ඒ සියලු දේපොළ ධනෙ ඇත්ත අරගෙන ගියේ නෑ. මා සතු කරලා ගියා. මම මේ ටික අරගෙන යන වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. ඉතින් හත්මහල් ප්‍රාසාද තිබිච්ච සිටුවරේ ඒව අරලා ඔක්කොම ධනට දුන්නා. ධනට දීලා ඒ සල්ලි වලින් කරන්න බැරි වැඩක් කරන්න එතුමා මහමකට බහැලා ඔබ දන්නවා ශ්‍රම දානය කරන වෙලාවේ. ඒකට මටත් කොටසක් මේ පාර සුද්ධ කරන්න දෙන්න බුදුහාමුදුරුවෝ වඩින පින්කමනේ මේ දීපයන්කර බුදුහාමුදුරුවෝ වඩින පින්කම. අනේ මටත් උදව්වක් කරන්න දෙන්න කියලා ශ්‍රමයෙන් උදව් කළා. අන්තිමට පාරේ වැඩි ඉවර කරගන්න බැරුණා. දැන් භාග්‍යවතුන් වහන්සේ ළඟ ළඟම පෙනෙන මානේ වඩිනවා. එතුමා කලේ කලල් මැත්තේ නැත්නම් මඩ මැත්තේ මුණින් තලා වෙලා වැඩ ඉඳලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මගේ පිට උඩින් වඩින්න ඔබ වහන්සේ. දීපංකර බුදුහාමුදුරුවෝ නැවතිලා සීපත් කරනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දිහා බලලා පස්සත ඉමන් තාපසං ජටිලං උග්ගතාපන බලන්න මේ උග්‍ර තවුස් දමක් සම්පූර්ණ කරන ශ්‍රේෂ්ඨය දිහා බලන්න. මේ ඇත්තා සාරාංශකේ කල්පලක්ෂයට මැත්තේ සම්මා සම්බුදු පදවියටපත් වෙනවා. අර බලන්න එදා අර ධනෙ වේදම් කළ පින්කම නෙවෙයි විවරණ ලැබුවේ. ශ්‍රමය දානය කරව පින්කමෙන්. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ. ධනෙ ඇතත් ධනෙ නැතත් සිත පහදවාගෙන පින්කම් කළොත් ඒ පින්කම් වලින් ඔබට ප්‍රාර්ථනා කරන්නේ බුදු පදවියද, පසේ බුදු පදවියද, මහරහත් පදවියද, ඒ ඕනෑම පදවියක් ඉෂ්ට සිද්ධ ප්‍රාප්ත කරගන්න ශක්තිය සැලසෙන කාලවකවානුවකයි අපි මේ කල් ගත කරන්න පින්නත්. එහෙයි අපේ හාමුදුරනේ තාමත් පැහැදිලි අපේ හාමුදුරන්ගේ පිළිතුර. නායක හාමුදුරනේ මේ දවස්වල බොහෝ කෙනෙකුට කරදරයක් ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ සමහර විට සිංහල අපේ ස්වභාවයක් තියෙනවා කෙනෙකුට කරදරයක් හිරිහැරයක් වුණාම උදව් කරන උපකාර කරන ස්වභාවයක් තියෙනවා. එතකොට නායක හාමුදුරනේ දැන් අපි අතීතයේ ඉඳලා බැලුවට පස්සේ දෙවන රාජසිංහ රජතුමාගේ කාලේ රොබර්ට් නොක්ස්ගේ වාර්තාවට අනුව එදා හෙළදිව ග්‍රන්ථයේ කියුවත් සිංහලයෝ කියලා කියන්නේ අසල්වැසියන්ට උදව් උපකාර කරන ජාතියක් කියලා සටහන් වෙලා තියෙනවා. ඊට අමතරව බොහෝ පද්‍ය පන්ති වල තියෙනවා එව කව බොව කියන තෙපුලෙන් පිරුණු හැමතැන එන්න ඇවිල්ලා කාලා බීලා යන්න කියලා හැම තැනම බෝඩ් ගහලා තියෙනවා. නමුත් නායක හන්නේ අද ඒ වගේ තත්වයකට අපිට සම්බන්ධ වෙන්නට පුළුවන් කමක් නැහැ. මොකද හේතුව සමහර වෙලාවට කෙනෙකුට උදව්වක් උපකාරයක් කරනකොට
බොහෝ දුරට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට තමයි මේ උදව්ව උපකාරය කරන්නට වෙලා තියෙන්නේ. බොහෝ වෙලාවට දුරින් ඉඳලා සමහරලාට වචනයකින් හරි කමක් නැහැ අපිට මේ කාලයට අනුව උදව්වක් කරන්න පුළුවන් නේද? ගෞරවනීය නායක හඳුරන් වහන්සේගෙන් දැනගන්න කැමති මේ වගේ අවස්ථාවන් වලදී අපි කෙසේ පිළිපැදිය යුතුද කියා. අපේ හඳුරන්නේ මේ යුගයේ ඇත්තටම අපේ ජීවිතය අත්තානුබද්ධ එහෙම නැත්නම් තමන්ගේම අවශ්‍යතා දිහා බැලිය යුතු ලෙස ගත කරන කාලයක් නෙමෙයි. පරපටිබද්ධ ජීවිතයක්. අපට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දසධම්ම සූත්‍රයේදී පරපටිබද්ධාමේ ජීවිකාති. අපේ ජීවිතය අනුන්හා බද්ධ වුණු ජීවිතයක් වශයෙන් ගත කරන්නට. ඒ වගේ අද මේ පසළොස්වක පොහොය දවසේ මේ දේශනේ අහගෙන ඉන්නකොට සාකච්ඡාව අහගෙන ඉන්නකොට ඔබට දැනෙනවා ඇති. ඔබට මතක් වෙනවා ඇති. ඔබ මේ කොයිඩ් වසංගතය එළඹුණු දවසේ ඉඳලා මේ මොහොත දක්වා අනුන්ට ඔබ උපකාර කළ ආකාරය. පින්නත් ඔබගේ ගහකොළක ගෙඩියක් පොලයක් හැදුනත් නිරෝධායනයට ලක් වී නැත්තන්ට ඒක බෙදලා දීලා. විවිධ නිරෝධායනයකටපත් නොවුනත් අද දවසේ කුලී මලී කරලා ජීවත් වෙන ඇත්තෝ බොහොමත්ම ආයාසයෙන් ගේ තුල ජීවත් වෙන්නේ. ඔබ ළඟ යමක් තිබෙනවා නම් යමක් තිබුණා නම් එදා දුන්නා. ඉදිරියටත් ඔබ ළඟ යමක් අතිරික්තව තිබෙනවා නම් හෝ විමධ්‍ය ගත කරගෙන හෝ පින්නැති ඔබට තව කෙනෙකුට ඒක බෙදලා දෙන්න පුළුවන් නම් මේ වෙලාවේ ඒක ඉමහත් වූ ශාන්තියක් වේවි. ඒ විතරක් නෙමෙයි. දැන් අපි භික්ෂුන් වහන්සේලා කියලා අදහසක් වශයෙන් ගත්තාම දැන් මේ වෙනකොට අපේ මේ ඔක්සිජන් දෙන මීටර වල හිඟයක් තියෙනවා. මොකද ඒ තරම් විශාල ප්‍රමාණයකට මේ රෝගය වැළඳෙමින් යන කාලයක් මේ. ඉතින් සමහර කෙනෙක් අපට කියනවා අපේ හන්දරේ අනුශාසනාවක් කරනකොට මෙන්න මේ විදිහේ ඔක්සිජන් මීටර ටිකක් පරිත්‍යාග කරන්න පුළුවන් කවුරුත් ඉන්නවනම් ඒ ඇයට ඒ සඳහා පොඩ්ඩක් දිරිගැන්වීමක් කරන්න මතක් කිරීමක් කරන්න අපේ හන්දරේ කියලා කියනවා. ඉතින් අපට සමහරට මිල මුදල් නෑ ඒ වගේ දෙයක් කරගන්න. නමුත් තව කෙනෙකුට වාචිකව අපට කියන්න පුළුවන් මේ වගේ පින්කමක් තියෙනවා. පුළුවනි නම් පින්නත් ඔබ පුළුවන් ආකාරයට ඒකට උපකාර වෙන්න. උදව් වෙන්න. අන්න සමහරට ජීවිතයේ යදින කෙනෙකුට ජීවිතයේ දීමේ මහා අභය දානමේ පින්කමට අපට වාචික වශයෙන් දායක වෙන්න ලැබුණා. තව කෙනෙක් හෘදයාංගම හැංගීමෙන් ඒ වගේ පින්කම් සංවිධානය කරනවා. අනේ සංවිධානය කරන පින්නතුල්ලාට ඒ විදිහේ උසස් වූ කුසලයක් මත්පත් වෙනවා. සමහරට ධන භෝග සම්පත් Taman ළඟ නැහැ. මේ වෙලාවේ ගෙවල් දොරවල් වලට ඇතුළු වෙන්න බැරි වුණත් ගයක් ගාන ගිහිල්ලා හරි. ගම් මට්ටමේ, ගෙවල් මට්ටමේ අපි ගමක් වෙනුවෙන් මේ වගේ උදව්වක් කරමුද? සමහරට දැන් ඇත්තට දරන්නට මිල මුදල් ප්‍රමාණවත් නොවන තැනක මේ රට පවතින වෙලාවක් එක අතකට. ඉතින් ඒ නිසා සමහරට නිරෝධායන මධ්‍යස්ථාන දිහා බැලුවත් ඒවට අපිට යම්කිසි උදව්වක් උපකාරයක් ගම් මට්ටමින් එකිනෙකා සංවිධානය වෙලා කරන්න පුළුවන් නම් ඒක හරි වටිනා පින්කමක්. මා දන්න සමහර ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා තමන්ගේ ගමේ දායක දායිකාව දැනුවත් කරලා ඒ මධ්‍යස්ථාන වලට ඒ රෝහල් වලට ආහාර පාන ටික සකස් කරලා දෙනවා. මේ වෙලාවේ ඒ බඳු දරුණු රෝගයකට පත් වෙලා ඉන්න නැත්තන්ට කළ හැකි බොහෝ දේ තියෙනවා පින්වත්නි. අවශ්‍යතාවයයි මඟ පෙන්වීමයි දෙකම එකට සුසංයෝග වුණොත් අපිට ලොකු මෙහෙවරක් මේ වෙලාවේ සම්පූර්ණ කරන්න පුළුවන්. මට මතකයි එක්තරා කුඩා දියණියෙක් තාත්තා ගෙනාපු බඩු කොටස් 3කට බෙදනවා. තාත්තයි අම්මයි අහනවා ඇයි පුතා කොටස් 3කට බෙදන්නේ? මේවා අදට ගන්න. ඉතිරි කොටස ලබන සතියට ගන්න. එතකොට තුන්වෙනි කොටස මොකද? තුන්වෙනි කොටස අහවල් සීයලා ගෙදරට දෙන්න. අනේ පුතේ ඒ සීයලා ගෙදර නිරෝධායනයටපත් වෙලානේ. ඒ දරුවා දෙනවා හරි බුද්ධිමත් උත්තරයක්. ඉතින් ඒ වගේ වෙලාවක නෙන්නම් අපි දෙන්න ඕන තාත්තේ. බලන්න. තමහට වැඩි හිටියන්ට නොදේරෙන දේවල් තියෙනවා දරුවන්ට වැටහෙනවා. ඉතින් දරුවෝ සමහරට මව්පියන්ට පින්කම් කරගන්න මඟ පෙන්නනවා. ඒක දරුවන්ටත් අපි හුරු පුරුදු කරන්න ඕන, අතට හුරු කරන්න ඕනේ. අතට ගත්තු දේ කටට දාගන්න විතරක් නෙමෙයි. අතට ගත්තු දේ අනුන්ට බෙදලා දෙන්න. අපට අපි අහලා තියෙනවා කතාවක්. ඒ නෙල්ලි ගෙඩිය 7 අතකට කපාගෙන කෑවා කියලා. ඒ වගේ අපට තියෙන්නේ යම් ප්‍රමාණයකින්ද ඒ ප්‍රමාණයෙන් අන්‍යයන්ට උපකාර වෙන්න තරම් පරාර්ථකාමී හැඟීමක් ඇති වෙනවා නම් ඒකම පාරමිතාවක්. ඒ මේ පින්කම් වලට මේ කාලේ දායක වෙලා පින්නක් නේ ඔබ හිතන්න ඕනේ. මට නිවනටම මේ පින්කම පාරමිතා වේවා. සමහර වෙලාවට
ඔබේ පරම්පරාගත කෙනෙක් ඔය රෝගයෙන්ම අභාවයට පත් වෙලා ඉන්න වෙන්න පුළුවන්. ඒ බඳු රෝගියෙකුට ඔබ තවත් උපස්ථාන කරන්න. උපන් ජාතිවත් බඳු රෝගයකට මගේ අහවල් ඥාතිවරයාට පත් වෙන්න සිද්ධ නොවේවා. ජීවත් වන අපි කාටත් මේ බඳු රෝගාබාධ වලින් වැළකී ඉන්නට මේ පින උපකාරයක් වේවා, ශක්තියක් වේවා. එයම ආධ්‍යාත්මික ප්‍රතිශක්තිකරණයක් වේවි. ගතට දෙන ප්‍රතිශක්තිකරණ විතරක් නෙමෙයි පින්නත් මේ වෙලාවේ වැදගත්. හිතට දෙන ප්‍රතිශක්තිකරණය. ඒ නිසා පින්නත් ඔබට පුළුවන් නම් සාමූහික වශයෙන් එකතු වෙලා ඒත් දැනුවත් කරලා ගෙදරින් ගෙදරට යන්න බැරි නිසා ඔබට පුළුවන් නම් දුරකථන පණිවිඩයක් දීලා එක සෙත් පිරිත් පද ටිකක් පිරිත් දේශනාවක් කරලා අහගෙන ඉන්න ඔයා වෙනුවෙන් පිරිත් ටිකක් කියන්නයි සූදානම්. එහෙම නැත්නම් අද හැන්දෑවට අපි බුදුන් ඇඳලා ඔයාට සෙත් ප්‍රාර්ථනා කරන්නයි මේ පිරිත් ටික දේශනා කරන්නේ කියලා දැනුවත් කරලා අපට වාචිකව එයයි දිරිමත් කරන්න පුළුවන්. දිරිමත් කරන්න පුළුවන්. රෝගියෙක් ගැන ආරංචි වුණා මෙයාට කතා කරලා වැට ළඟට ගිහිල්ලා හරි උදව්වක් කරලා ඔයාට දැන් හුඟක් හොඳයිනේ කියලා හිත දිරිමත් කරන්න පුළුවන් නම් ඒකත් මහ ලොකු පින්කමක්. ඒවා මේ ධනෙ නැතුව කරන්න පුළුවන් පින්කමක්. අනුන්ට පිහිටවීමට තියෙන ඉඩාවකාශයක් ලැබුණු කාලයක් හැටියට තමයි පින්වත්නි මේ වෙලාවේ අපට සිහිපත් කරන්න පුළුවන් මේ යුගය. අර අපේ හාමුදුරු සිහිපත් කළා ඒව කව බොව කියන තෙපුලෙන් පිරුණු හැමතැන. ඇත්තයි. එතකොට මේ ශ්‍රී ලාංකිකයෝ ගැන රොබර්ට් නොක්ස් මහත්මයා සිහිපත් කළේ ආගන්තුක සත්කාරෙහි තප්පර පිරිසක්. ආගන්තුක සත්කාරයේ තප්පර පිරිසක් මේ රටේ වාසය කරනවා. ඒක ඇත්තටම ඇත්තයි. හරියට දැන් මේ පෙනෙන්නේ අපිට වෙසක් කාලේ වාගේ. පිරිස් එකතු වෙලා දන්සැල් පවත්වනවා. කාටද? රෝගීන් උදෙසා. මේ වෙලාවේ තමයි යමක් දිය යුතුම අයට දෙන්නට අවස්ථාව සැලසෙන්නේ. වෙනත් බොහෝ වෙලාවල් වල අපි දන්සැල් පවත්වන එක හැබැයි. නමුත් ඒ දන්සැල් වලින් සමහරට ඕනෑ තරම් කන්න බොන්න තියෙන අය තමයි ඒ වගේම භුක්ති විඳින්නේ. දැන් මේ වෙලාවේ නැති බැරි ඇත්තන්ට ඇති හැකි ඇත්තන් විසින් ඔය මා සිහිපත් කළ මොණයම් මොහ ක්‍රමයකින් හැම කෙනෙක්ම උදව්වක් උපකාරයක් කරලා පාරමිතා ධර්ම පූර්ණණය කර ගන්නට අවස්ථාවක් සැලසුණු බව හිත හිතා සතුටු වෙන්නටයි පින්නත් ඔබට මම ආරාධනා කරනවා. එහි අපේ හාමුදුරනේ අද උතුම් බිනර පුරපසළොස්වක පොය දවස ධර්මයේ තුලින් ඔබගේ සිත් සතන් සනහලන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බුදුබණ පදයක් තුලින් ඔබ සුවපත් කරන්නට ඔබ දැනුවත් කරන්නට මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුනා අති ගෞරවාස්පද ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි කැටවල හේමාලෝක නායක මාහිමිපාණන් වහන්සේ. අපි හඳුන්නේ අපි තවදුරටත් දැනගන්නට කැමතියි. විශේෂයෙන්ම මේ කාලෙදී අපි හැම කෙනෙකුටම සිහිය නැති වෙන අවස්ථාවක් තියෙනවා. කල්පනාව කියන එක නැති වෙන අවස්ථාවක් තියෙනවා. දැන් ගොඩාක් දුරට මේ වෛරස් එක අපේ ශරීරයට එන්නේ සිහිය නැති වුනහම. කල්පනාව කියන එක නැති වුනහම. එතකොට මේ කාලෙදී අපි හොඳ සිහියෙන් කටයුතු කරාම කල්පනාවකින් යුක්තව කටයුතු කරාම බොහෝ උවදුරු වලින් අපිට බේරෙන්නට පුළුවන් නේද? උදාහරණයක් විදිහට භාග්‍යතුන් වහන්සේ දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. මෙතන ඉඳලා තව තැනකට යනකොටත් එතන ඉඳලා නැවතත් ආපස්සට එනකොටත් සිහියෙන් කල්පනාවෙන් යුක්තව කටයුතු කරන්නට කියලා. ඒ වගේ අපි උඩ බිම හතර වටේ බලනකොට දෙයක් අතපත ගන්නකොට සිහියෙන් යුක්තව නේද අපි කරන්නට ඕනේ. කල්පනාවකින් යුක්තව නේද එම කටයුතු කරන්නට ඕනේ. එහෙම නැති වුණොතින් අපිට බොහෝ අකරතැබ්බයන් සිද්ධ වෙන අවස්ථා තියෙනවා නේද හාමුදුරනේ. සමහර වෙලාවල් වලට අපිට යතුරු තියපු තැන මතක නැහැ. කතුර තියපු තැන මතක නැහැ. පනාව ඔළුවේ ගහගෙන රට වටේ පනාව හොයනවා. පෑන සාක්කුවේ දාගෙන රට වටේ පෑන හොයනවා. මේ වගේ අවස්ථාවන්ට අපිට මුණ පාන්නට වෙන්නේ මේ සිහි කල්පනාව නැති නිසා නේද කියලා ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගෙන් ධර්මානුකූල විවරණයක් බලාපොරොත්තු වෙනවා. ඒක එහෙමමයි අපේ හාමුදුරනේ. මේ යුගයේ උදාහරණයක් වශයෙන් මේ වසංගත తত্ত্বය වේගයෙන් පැතිර යාම දිහා බැලුවහම ඒකට බලපාන මූල සාධක වශයෙන් අපේ හාමුදුරු සිහිපත් කරපු අසිහියෙන් කටයුතු කිරීම. හැම වෙලාවකම කවුරු කොතරම් සිහිපත් කළත් මේ මුව වැස්ම හරියට පළඳින්න. වගේම හැම වෙලාවෙම අත් දෝවණය කරන්න.
මෙච්චර විනාඩි ගණනක් අද්දෝවණය කරන්නේ. වගේම ඒ විස බීජනාශක නිතරම වලින් දියර වලින් සෝදා හරින්න. වාහනයක ගියත් බැස්සත් සමහරට ගනුදෙනුවක් මිල මුදලක් වශයෙන් එකිනෙකා අත හුවමාරු වුණත් වහාම තමන්ගේ අතින් යම්කිසි දෙයක් දුන්නත් අතට යම්කිසි දෙයක් ගත්තත් සිහි කල්පනාව පවතින්න ඕනේ. මේ තුල මේ වෛරසය ඇතුළත් වෙලා තියෙන්න පුළුවන්. අන්න එහෙම සිහි කල්පනාවෙන් තොර වෙච්ච අතින් යම් යම් දේ ස්පර්ශ කරලා ඒ ස්ථාන ස්පර්ශ කරලා පිරිසුදු නොවීම නිසා එළියට ගිහිල්ලා පැමිණෙනකොට එළියෙන්ම තමන්ගේ ඇඳුම් අහවර කරලා නාලා කියලා පිරිසුදු වෙලා ගෙටෙන්නේ කියලා නිතරම සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළවල් දැනුවත් කරනවා. නමුත් අපිට ඒ පිළිබඳව භාග වෙලාවට සිහි කල්පනාවක් ඇත්තේ නැහැ. මේ රෝගය වැළඳෙන්න ප්‍රධානම හේතුව වාතයෙන් හුලකින් නොවේනේ. මේ කීටය එකිනෙකාගේ මුවින් පිට වෙලා ඒවා මේ බාහිර භාණ්ඩවල ඇතුළත් වෙලා තියෙනවා. සමහර දවස් ගණනක් සති ගණනක් යනකම් විස බීජ තත්ත්වයේ පහව යන්නේ නැහැ. අපිට මේ අහවල් තැන මෙතන විස බීජයක් තියෙයි කියන හැම තැනම අපි සිහි කල්පනාවෙන් ඉන්නවා නම් හැම කෙනා පිළිබඳව යම් කිසි දුරස්ත භාවයක් පවත්වා ගැනීම සඳහා හොඳ සිහි කල්පනාවෙන් කල්ගත කරනවා නම් මේක වළක්වා ගන්නට ඉදිරියට Tamanට ඉඩ තියෙනවා. හැදුණු අයට උනත් දැන් ඉතින් ආයෙමට හැදෙන්නේ නැහැ කියලා හිතන්න බෑ. සිහි කල්පනාවෙන් නිතරම ඉන්න ඕන. දෙතුන් වතාවේ හැදිච්ච අය ඉන්නවා. සමහර කෙනෙක් ඒ සිහි කල්පනාව අතෑරියා. මම එන්නත් දෙකම අරන් තියෙන්නේ. ඒ නිසා මට මේක හැදෙන්නේ නැහැ. එහෙම අයටත් හැදිලා තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. සිහි කල්පනාවෙන් යුක්තව කටයුතු කරන එක ඉතා වැදගත්. භාග්‍යතුන් වහන්සේ අපේ හැඳුරු සිහිපත් කළා වගේම සතිපට්ඨාන සූත්‍රයේ උච්චාරෝපස්සාවෝති වැසිකිලි කැසිකිලි කරන තැන පවා අතිශය පිරිසුදු බව සිහි කල්පනා උපදව ගන්න කිව්වා. මේ වෙලාවේ අපට සතර සතිපට්ඨානය මේකට ගොනු කර ගන්න ඕන කරන කාලයක් හැටියට මම හිතනවා. භාග්‍යතුන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කියන වචන පාවිච්චි කරන්නේත් ඔය සිහි කල්පනාව කියන එක තමයි. අර අපේ හැඳුරු සිහිපත් කළා වගේ ලෞකික කටයුතු කරන විට අපට අහවල් දේ අමතක වුණා කියලා කියන්න සිද්ධ වෙන්නේ අන්නේ සිහිය ව්‍යාකූල වුණාම. නැත්තම් හරියට සිහිය පිහිටෙන්නේ නැති වුණාම. මේකට නිරන්තර වීරියක් ඕනේ. ඒ වීරිය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චතු සම්පජඤ්ඤ වීරියක් වශයෙන්. සාත්තක සම්පජඤ්ඤ කියනවා. ගෝචර සම්පජඤ්ඤ කියනවා. සප්පාය සම්පජඤ්ඤ කියනවා. ඒ වගේම අසම්මෝහ සම්පජඤ්ඤ කියනවා. සිහි මුලා නොවීමේ සිහි කල්පනාව. හැම වෙලාවෙම ඉන්න ඕන බම අහවල් තැනට යනවා. අහවල් තැනින් එනවා. මම යන්නේ අහවල් කාරණේට. ඒ තමයි යම් තැනකට යම් කාරණයකට ගියා නම් ඒ සියලු කාරණු ආවරණය වෙන නිරන්තරයෙන් සිහි කල්පනාවෙන් ඉන්න ඕන. එතනදී කල්පනාව වෙනස් වුණා. අපට ඇවිල්ලා ආපහු තමයි එතෙන් යන්න සිද්ධ වෙනවා. සමහරට මෙහෙම හිතන්න ගෙදර ඉඳලා රස්සාවට යන්න එළියට බහලා මගට ගිහිල්ලා ආපහු මේ ඕයි මගේ ඩෙන්ටිටි නෑනේ. මගේ මේ කාඩ් එක නෑනේ. එක ගෙනත් දෙන්න. ආපහු ගෙදරට හැරිලා ආපහු කීප වාරයක් තියනවාද? කොච්චර අවස්ථා තියෙනවද ඔබට? ඒ මොකද? සිහි කල්පනාවෙන් තොර වෙන නිසා. ඉස්සර අපට මතකයි අපේ අම්මලා, පිතාත්තලා, අපේ ගුරුවරෝ අපට කියලා දුන්නා. හෙට උදේ නම් ගමනක් යන්න ලෑස්ති වෙන්නේ. දවස් දෙකකට කල්ැතු ඉඳලා අවශ්‍ය දේවල් කොලයක ලියන්න. කොලයක ලියලා එකින් එක කලින් ගබඩා කරලා ලෑස්ති කරන්න. එතකොට අපි හිතමුකෝ ගමන යන්න තියෙනවා පාන්දර 5ට. අපට 4:00ට අවදි වුණේ කියලා හිතමු. කාලය ප්‍රමාණවත්. මොකද අපි සියල්ල සූදානම් කරලා තියෙනවා. අපට එකක්වත් අමතක වෙන්නේ නැහැ. පින්නති ඔබට මේ අත්දැකීම ඕනෑ තරම් තියෙනවා. නමුත් ඒ අත්දැකීම් එක්ක ඔබ ජීවත් වුණා නේද? සිහි කල්පනාවෙන් කටයුතු කළා නේද කියලා සන්තෝෂයත් පින්නත් ලබා දෙන්නටයි මේ කාරණා ටික සිහිපත් කරන්නේ. බොහෝ විට ඔබ දානයක් පිළියෙල කරන්න වේවා, මගුල් ගයක් ගැන සංවිධානය කරන්න වේවා. සමහරට ෆයිල් ගණනාවක් ඔබ තොරතුරු රික්වස්ට් කරනවා, ගොනු කරනවා. මොකක්ද? හරි සිහි කල්පනාවෙන් කටයුතු කරන්න ඕන නිසා. සමහර වෙලාවට අපිට එහෙම කරුණු ගොනු කරගෙන ඉන්නකොට කොටසක් සිහි වෙන්නේ නිින්දට ඇඳට ගියාම. ආයෙත් ඔබ ලාම්පුපත්තු කරලා ආයෙත් ලයිට් එක දාලා ඔබ ගිහින් ඒ ඉතුරු කැලල සටහන් කරනවා. ඉතින් හරි වටිනවා පින්වත්නි. මොකද හොඳ සිහියෙන් කල්ගත කරන්නට යමක් සාර්ථකව සිද්ධ කරන්න අවශ්‍ය කරන සම්පජඤ්ඤතාවයයි සාර්ථක සම්පජඤ්ඤය. කිසි දෙයක් අසාර්ථක වෙන්නේ අර අපි මුලින් සිහිපත් කළා වගේ අපට කාලේ මදි වුණා කියලා මැරිවිලි නගන්න වෙන්නෙත් නැහැ.
අපේ ජීවිතය දිහා ආපස්සට හැරිලා බලලා පශ්චාත්තාප වෙන්න වෙන්නේ නැහැ. මොකද අපි එක අවස්ථාවක අපට යම් යම් දේවල් වරදින්න පුළුවන්. නමුත් ඔබ අතීතයේ වැරදුණු දේවල් ගැන හිතලා දැන් ඉතින් මට මෙච්චර වැරදුනා ඊටු ටිකක් වැරදිච්චාවේ කියලා හිතාගෙන ඉන්න එක නෙමෙයි. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චසෝන පමජ්ජති. සෝයිමන් ලෝකම් පබාසේති අබ්බහමුත්තෝව චන්දිමා. මනාලෙස ඔබ සිහිය පවත්වා ගත්තොත් මේ යුගයේදී පින්නති ඔබට ඔබ බලාපොරොත්තු වන සියලු බලාපොරොත්තු හරියට පුරපස අද වැනි දවසක පායන සඳ වාගේ ඔබේ බලාපොරොත්තු මස්තක ප්‍රාප්ත කරන්න පිරුණු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීම පිරුණු මිනිසෙක් හැටියට සතුට පිරුණු මිනිසෙක් හැටියට ඔබට ජීවත් වෙන්නට අත්‍යවශ්‍යම ප්‍රධාන අංගය වශයෙන් මේ යෝනිසි මනසිකාරය හඳුන්වන්න පුළුවන්. හිතලා බලන්න වැඩි හිටියට විතරක් නෙමෙයි. ඉගෙන කියා ගන්න අපටත් සිහි කල්පනාව දරුවනේ ඉතා වැදගත්. දැන් සමහර වෙලාවට සමහර කෙනෙක් පන්ති කාමරේ උගන්වනකොට නිසල්මන්ව අහගෙන ඉන්නවා. අනිත් වෙලාවට පාඩම් කරන්නෙත් නැහැ. නමුත් විභාගෙට ලිව්වම සාර්ථක ප්‍රතිඵල. අර නිතරම බාහිර කටයුතු සියල්ල නවත්තලා පාඩම් කරපෙන්නට වඩා ඉදිරියට යන්න පුළුවන්. මොකද හේතුව? එයා උගන්වන වෙලාවේ මනා ලෙස සිහිය පිහිටුවාගෙන හිටියා. සතිපට්ඨාන කියන වචනේ තේරුම මේකනේ. සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටුවනවා. එහෙනම් ඔබ කරන ඕනම කටයුත්තක් පිළිබඳ සිහිය පිහිටුවා ගැනීමම තමයි පින්නති ඔබට ලෞකික ජීවිතයේ සාර්ථකත්වයේ පිණිස හේතු වෙන්නේ. ලෝකෝත්තර පැත්තටයි භාග්‍යතුන් වහන්සේට සතර සතිපට්ඨානෙ. මම කියන්නේ මේ යුගයේදී කායානුපස්සනාව කය යම් ඉරියව්වක යම් තැනක පවත්වනවාද යම් කටයුත්තක යොදනවාද හැම කෙනම සිහියෙන් ඉන්නවා නම් අපට පුළුවන්කම තියෙනවා විස බීජ වලින් දුරස් වෙලා අපේ සෞඛ්‍ය සම්පන්නතාවය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. ඉතිරි ධර්ම ටිකත් එහෙමයි. චිත්තානුපස්සනාව, ඒ වගේම වේදනානුපස්සනාව, ඒ වගේම ධම්මානුපස්සනාව කියලා මේ හතර පිළිබඳවම සිහියෙන් ඉන්නටයි කියලා භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරනවා. ඉතින් ඒ පිළිබඳ විවරණයක් කරන වෙලාව නොවන නිසා පින්නත් ඔබට ඉදිරි දිනකදී අපි සතර සතිපට්ඨානයගේ ස්වභාවය, එහි හිත පිහිටුවා ගැනීම ලැබෙන ධම්මලාභය විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එහි නායක හඳුන්වන්නේ. තාමත් පැහැදිලි අපේ හඳුනන නායක හඳුනන වහන්සේගේ පිළිතුර. නායක හඳුනන මේ දවස්වල බොහෝ දෙනෙකුගේ කටින් පිට වෙන වචනයක් තමයි මේක මගේ කර්මය කියලා. දැන් උදාහරණයක් විදිහට ගමනක් යනකොට পায় කළු ගලක හැපුණත් සමහරලාට අපි කියනවා මේක මගේ කර්මය කියලා. ඒ වගේම මේ වසංගත රෝග වලින් මිය යන අය බොහෝ දුරට කියනවා කර්මයක් නිසා මිය ගියා කියලා. සමහර වෙලාවට මේ වසංගත රෝගෙන් මිය ගිහිල්ලා තියෙන්නේ හොඳට සිල් රැකපු, හොඳට භාවනා කරපු, හොඳට දන් දීපු කෙනෙක්. සමහර වෙලාවදී තව අය කියනවා මේ නරක වැඩ කරන, මත් වතුර විකුණන, පාරේ එහාට මෙහාට ඇවිදින, රස්තිහාදු ගහන, බෝක්කුඩ ඉන්න අයට මේ ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. අහවලා හොඳට ඉන්නවා කියලා. ඕක අහගෙන හිටපු සමහර වෙලාවට පින්දහම් කරන අය හිතෙනවා අපි බැලුවොත් නැත්තම් දන් දෙනවා. බැලුවොත් නැත්තම් පින්කම් කරනවා. අර එහා ගෙදර කෙනා දෙන දානිකුත් නැහැ. යන පන්සලකුත් නැහැ. ඒ වුණාට අපිටම තමයි මේ ලෙඩ ඇති වෙන්නේ. මේ ප්‍රශ්න ඔක්කොම හොඳ වැඩ කරන අපිටමයි කියලා සමහර අවස්ථාවන් වලදී කියන තැන් තියෙනවා. ඒ වගේම නායකයන් මේ කර්මය කියන විෂය අචින්ත්‍ය බව බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේක ගැන හිතනවා නම් උමතු භාවයටපත් වෙනවා කියලා බුදුහාඳුරු පැහැදිලි කරනවා. අපි ගෞරවනීය නායක හඳුරන් වහන්සේගෙන් දැනගන්නට කැමති මෙවැනි ප්‍රශ්නවලදී මේ කර්මය කියන එක ඍජුවම අපේ ජීවිතයට බලපානවද? එහෙම නැත්නම් යම් න්‍යාම ධර්මයකට අනුව මේ කාරණාවන් ක්‍රියාත්මක වෙනවද කියලා ගෞරවනීය අපේ නායක හඳුරන් වහන්සේගෙන් අපි මේ පිළිබඳව දැනගන්නට කැමතියි. එහෙමයි අපේ සමිතියන හඳුරන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතය පවත්වාගෙන යනකොට ජීවිතයට බලපෑම් මෙල්ල කරන න්‍යාය පහක් ගැන දේශනා කළා තියෙනවා. ඒවට කියන්නේ නියාම ධර්ම කියලා. ඔබ හැමෝම දන්නවා. ඍතු නියාම කියනවා, කම්ම නියාම කියනවා, බීජ නියාම කියනවා, ධම්ම නියාම කියනවා, චිත්ත නියාම කියනවා. මේ න්‍යාය පහ. ඉතින් බොහෝ වෙලාවට මේකෙන් වැඩිපුර ඉස්මතු වෙලා ධර්මයේ තුල සාකච්ඡා වෙන්නේ නම් කම්ම නියාමයේ කියන කාරණාව. ඒ නිසා අපි පුරුදු වෙලා තියෙනවා. හැම දෙයක්ම කම්ම නියාමයට අනුව සිද්ධ වෙනවා නැත්නම් පෙර කරන ලද කර්ම අනුව සිද්ධ වෙනවා කියලා විශ්වාස කරන්නට සහ පිළිගන්නට සහ ප්‍රකාශ කරන්නට සමහර වෙලාවට ඒ නිසාම වනසින්
වැටිච්ච අවස්ථාවක් තියෙනවා. මොකද හේතුව මේ කර්මය කියන එක බහුතරය පාවිච්චි කරන්නේ හොඳ පැත්තට නෙමෙයි. මේක පාවිච්චි කරන්නේ ජීවිතේ දුකක් පීඩාවක් ඇති වුණාම අපහසුාවක් ඇති වුණා තමයි පාවිච්චි කරන්නේ. මේක මගේ මොන කර්මයකට සිද්ධ වුණාද වන්දා. මේ කසාද මගේ පෙර කර්මයක්ද හාමුදුරුවනේ. ඇයි මට මේ විදිහට කාය චිත්ත පීඩා එන්නේ? අර අපේ හාමුදුරු ප්‍රශ්නය විමසද්දී සිහිපත් කළා වගේ අපවැනි දහමට එකඟව යහපත් ජීවිත ගත කරන අපිටම මේ වගේ දේවල් වෙන්නේ කොහොමද? ඉතින් ඒකටත් මට උත්තරයක් දෙන්න තියෙනවා. දැන් යහපත් ජීවිත ගත කරමින් තාම බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරගෙන ඉන්නවනේ. ඒ අය සසර පුරා බොහෝ ගුණ ධර්ම සම්පූර්ණ කරගෙන ඉන්න අතරදී අපි කාගේ ජීවිතවලත් කෘතඥ බව ගමනේදී හොඳ නරක දෙකම සිද්ධ වෙන්න පුළුවන්. පින්පව් දෙකම සිද්ධ වෙන්න පුළුවන්. දැන් කෙනෙක් පින මෝරවලා කුසලස්ස උපසම්පදා කියන මට්ටමට පැමිණිලා සබපාපස අකරණම් කියන මට්ටමට හිත දියුණු කරලා සචිත්ත පරියෝධපණං පිරිසුදු හිතක් ගොඩනගාගෙන තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ අය සංසාර ගමනේ අවසන් කොටසට ආවා කියලා. ඒ අවසන් කොටසට එනකොට දැන් ඔබ පිනේ උත්තරීතර විපාක වාර්යයන් ගොඩනගලා ඔබට පිනට දහමට බණට භාවනාවට සමතෙහින් විදර්ශනාවට යන්නට කිප්පහ විඤ්ඤා සුඛාපටිපදා සුවසේ පිළිවෙත් පුරලා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නට පින්නති ඔබට ශක්තිය තියෙනවා. ඒක අපි පිනේ ඵලයක් වශයෙන් දැක්කට කමක් නැහැ. හැබැයි රහත් ඵලයට පැමිණෙනවා කියන තැනට මේ හිත වර්ධනය වෙද්දී පුඤ්ඤ පාප පහිනස්ස අන්න පින්නන්නේ. පිනපව දෙකම ප්‍රහීණය වෙනවා. ඒක වෙන්න ඕනේ. ඔය ටිකට තමයි අපි පුංචි කාලේ අපි කවියක් ඉගෙන ගත්තේ. අම්බල මේ පිනා වලංකඩක් ගෙනාගෙන. ඒක බිඳ ගොනා. ඒකට මට hina. තවත් මං කියන්නම් අම්බලමක්ක සිත රඳනා මේ දිවිය. ණයගෙවුමක්ක දිවරෑ වෙහෙසෙන දිවිය. රැස්කෙරුමක්ක පින්පව් සසරට සවිය. හිස්කෙරුමක්ය පින්පව් නිවනට මගය. නිවනට යන එක්කෙනා පින්පව් දෙකේම විපාක වාර යම්තාක් විඳිය යුතුද ලෞකික ජීවිත මට්ටමේදී එය සියල්ල විඳ අවසන් කළ යුතුයි. ඔබ දන්නවා ප්‍රසිද්ධ අවස්ථාව තමයි මොගලන් හාමුදුරුවෝ ගැන. මොගලන් මාහිමියන් වහන්සේට හොරු විසින් තලන්නට මරන්නට පැමිණි පළවෙනි වතාව විරුද්ධියෙන් වැඩලා බේරුණා. ආපහු ටික කලකට පස්සේ ස්වභාවික විදිහට වැඩි ඉන්න වෙලාවේ ආපහු හොරු තලන්න මරන්න ආවා. ආපහු විරුද්ධියෙන් වැඩියා. උන්වහන්සේ බලනවා මේක මොකද්ද මගේ කර්ම විපාකයක්ද? ඔව්. මවට අතීතයේ පීඩා කරපේකේ විපාකය. එහෙනම් රහත් වෙන්නට පෙර මේක වින්දනය කළ යුතුමයි. එහෙනම් ඒකට උන්වහන්සේ මෝන දුන්නා. දාසභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා මේක ගැන සාකච්ඡා කරනවා. මෙච්චර ඉර්ධිවන්ත වූ මහරහතන් වහන්සේට මෙහෙම කර්ම විපාකයක් ඇති වුණේ මොකද? භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. ඔව්. රහත් ඵලයටපත් වුණාට පස්සේ ඒ ලෞකික ජීවිතයේදී විපාක දෙන්න තියෙන කර්ම විපාකයක් නෑ. ඒක විපාක දෙලි ඉවර වෙන්න ඕනේ. ඒ නිසා ඔබ ජීවිතේ මෙච්චර පින්දහම් කරද්දි මට මෙහෙම වෙන්නේ ඇයි කියලා කවදාවත් ඔබ හිතලා හිතෙන් පසුතැවිලි වෙන්න එපා. මම ඒකට තවත් කාරණාවක් කියන්න ඕනේ. යම් කිසි කෙනෙක් පින්දහම් වල නිරත වෙමින් ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා නිරන්තර කටයුතු කරද්දී මේකට බලපෑම් මෙල්ල කරන වදවත්ති මාරයා සහ වාරගේ කණ්ඩායම ඉන්නවා. ඒ අය ජීවිතේට අර විදිහේ චිත්ත පීඩා ඒක කර්මය නෙමෙයි. ඒක මේ ලෝක න්‍යාය. හොඳට ජීවත් වෙන මිනිස්සු දිහා බලලා හැමෝම එක වගේ සතුටු වෙන්නේ නැහනේ. ඒ වගේ දහමට එකඟව ඉදිරියට යනකොට මාරයාගේ බලවේගය පවත්වන මාර කොටුව හිස්සෙන්නේ. මාරයා අනිතර කැමති තමන්ගේ කොටුව පුරව ගන්න. සතර අපායේ පුරවන්න. ඒ නිසා මාරයා විවිධ වූ බලපෑම් මෙල්ල කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේට ඒක එහෙමමයි. පින්නත් ඔබටත් අපටත් එහෙමමයි. ඒ නිසා සමහර වෙලාවට මේ මාර බලවේගය නිසා කෙනෙකුට හොඳ ජීවිතයක් ගත කරන අතරදී මේ කර්ම විපාක ඇති වෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් වශයෙන් මේ යුගයේ විවිධ රෝගාපාදවලට පත් වෙච්ච හැමෝම කල්පනා කරන්නේ බහුතරයක් හිතන්නේ මේක කර්මය නිසා සිද්ධ වෙච්ච එකක් නිසා නෑ. මේක ලෝකේ සබදාහම අනුව සිද්ධ වෙච්ච දෙයක්. මේක ධම්ම නියාමයට ඇතුළත් වෙන්නේ. එතකොට සියල්ලම කර්මයට ඇතුළත් කරන්න බෑ. මොකද එහෙම වුණොත් පුබ්බේ කත හේතුවාදයට වැටෙනවා. ධර්මයේ අන්තය පැත්තකට වැටෙනවා. ඒ නිසා අපිට ඉතා වැදගත් කාරණාවක් තමයි පින්වත්නි
මේ සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවා කියන තැනට තව පැත්තක් මම ආදේශ කරගන්න ආරාධනා කරනවා. මොකද අපි හිතන්න ඕන දැන් පින්නත් ඔබට පේනවා මහමග ආහාර පිටක් නැතුව නිතරම යාචක ජීවිත ගත කරන අය. ඒගොල්ලන්ගේ දරුවෝ හැටියට උපදින අයත් දෝතේ දරාගෙන තමයි ඒ අය හිඟබනේ දෙන්නේ. ඒ අය කරන්නේ ඒ වෘත්තියමයි ඊට පස්සේ. ඒ අය සැපසේ ජීවත් වෙන්න ආස නැතුවද? නෑ. සැපසේ ජීවත් වෙන්න කැමතියි. නමුත් ඒ අයට ඒ තත්ත්වයේ උරුම වෙලා තියෙන්නේ ඒ අය පෙර කරපු අකුසල කර්ම විපාක. ඒක එහෙමමයි. අන්න කර්ම විපාකය. එහෙනම් ඔබ ඔබේ පැත්තට හැරෙන්න ඕන. මට අද වෙන්නත් තුරු අනුන්ට අතපාලා ජීවත් වෙන්න සිද්ධ වුණේ නැහැ. අතපාන කෙනෙකුට උදව්වක් කරන්න, අතපාන කෙනෙකුට උපකාරයක් කරන්න මට යමක් තියෙනවා. ඇඳුමක් ඉල්ලගෙන ගිහින් නෑ මං කවදාවත්. ආහාර පිනක් ඉල්ලගෙන මම යාචක ජීවිතයක් ගත කළේ නෑ කවදාවත්. අනේ මම පෙර කරලද පුණ්‍ය කර්ම නිසායි මට මේ අවස්ථාව සැලසුනේ. අන්න ඔබට හිත හිතා සොම්නස ලබන්න පුළුවන් නම් ඔබේ පින්කම් පිළිබඳව ඒ කෙරෙහිත් ඒ සමගම අවධානය යොමු කරන්නටයි කියන කාරණාවත් මතක් කරමි. පින්නත් ඔබට මේ ජීවිතයේ සමහර දේවල් අර කියපු න්‍යාම ධර්ම පහටම විසිරුවන්න පුළුවන්. සමහර වෙලාවට එක නියාමයක් පමණක් නෙමෙයි. න්‍යාම ධර්ම එකක් දෙකක් තුනක් එකට මුසු වෙලා පින්නත් ඔබට සමහර ජීවිත සිද්ධීන් ඇති වෙන්නට පුළුවන්. මේ විදිහට මේ න්‍යාය විග්‍රහය පිළිබඳව පින්වත්නි විශාල කොටසක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ න්‍යාය පිළිබඳ අවබෝධය ලබන්නට භාවනා කියන වචනේ තමයි නිර්දේශ කරන ක්‍රියා මාර්ගය. එතන න්‍යාය භාවනා කියන වචنين සකස් වෙන්නේ. ඒ නිසා අපේ හිත දියුණු කරාම අපට භාව කියලා කියන්නේ හිතේ දියුණු తত্ত্বය. හිත දියුණු කරගත්තාම අපට පුළුවන්කම තියෙනවා මේ සිද්ධ වන්නේ ඇයි කුමක් නිසාද කියන එක දකින්නට. දැන් භාග්‍යවතුන් වහන්සේ බොහෝ සිද්ධීන් සිද්ධ වෙච්ච අවස්ථාවල 550 ජාතක පොත් වහන්සේ නිර්මාණය වුණේ තැනි මේක සිද්ධ වුණේ මෙන්න මේ කර්මය නිසා. මේක සිද්ධ වුණේ මෙන්න මේ කර්ම විපාක නිසා කියන කාරණා විස්තර කළේ අන්නේ උත්තරීතර තැනක හිත පවත්වා ගත්ත නිසා. ඉතින් ඔබටත් පියවරෙන් පියවර තමන්ගේ හිත සංවර්ධනය කර ගැනීමට සහ ඒ තුළින් මොකද බොහෝ විට අපි යම් දේවල් සිද්ධ වුණාම මේ යුගයේ දුක් පීඩා වේවා රෝග පීඩාදී වේවා වෙනත් මොන හරි යොදරක තියෙන අලකලංචි අප්‍රමාණව තියෙනනේ ඒව වුණාම අපි ඔන්න හදහන බලන්න යනවා. ඉතින් ඒ වගේම තමයි සාස්ත්‍ර අහන්න යනවා. ඒ වගේම අපේ ඔළුව තියනට වඩා විකල් වෙනවා කියලා මම හිතන්නේ. විවිධ ප්‍රශ්න වලට මිත්‍යා මාර්ග වලින් පිළිතුරු හොයන සමාජයට මේ දහම් සඳැල්ල සම්මා දිට්ඨියේ ඥානාලෝකයේ පතුරවමින් සම්මා සංකල්පය හරහා සම්මා ආජීවයක් ගොඩන ගන්නට මේ උතුම් සඳැල්ල හේතු වේවි කියලා මම අදහස් කරනවා. එහි අපේ හඳුන්නේ අද උතුම් බිනර පුරපසළොස්වක පොහොය දවසේ ඔබ සීලුම දිනාම උදෑසන තිසරණේ සහිත උපෝසත සීලේ සමාදන් වෙලා සීලේ පිහිටලා තමයි අප සමග මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙමින් කටයුතු කරන්නට යෙදෙන්නේ. ඒ අනුව ඔබගේ ජීවිතයේ ඇතිවෙන ගැටලු ප්‍රශ්න විසඳා ගැනීමට ධර්මානුකූලව එම ප්‍රශ්නවලට පිළිතුරක් ලබා ගැනීම සඳහා ඔබ සියලුම දෙනාම මේ අවස්ථාවට සහභාගී වෙමින් කටයුතු කරන්නට යෙදුණා. විශේෂයෙන්ම අපි ගෞරවනීය මේ අවස්ථාවට වැඩම කොට වදාළ නායක මාහිමිපාණන් වහන්සේ ගම්පහ හෙට්ටියදෙණිය ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධීශ්වර ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි කැටවල හේමාලෝක ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට පාදාභිවන්දනයෙන් යුක්තව নমස්කාර පූර්වකව අපි තුනුරුවන්ගේ ආශිර්වාදය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දලදා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන කියන කටයුතු සියල්ලක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත් කරගෙන යාමට හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නැවතත් ඉදිරි පුරපසළොස්වක පොහොය දිනයකදී මෙවැනිම ධර්ම සාකච්ඡාවකින් අපි ඔබ හා සමග සම්බන්ධ වෙනවා. ඔබ සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.